hello අමිරු මං කියන එක ඇහෙනවද ඔයාලට? ඔව් සර්. හරි අපි අන්තිමට ඔයාලට මේ වගේ ෆෝම් එකක් හදන හැටිනේ මම කළේ. ඒකට මේකේ කොයි කන්ට්‍රෝල් එක දක්වා කළාද? දැන් මේ රේඩියෝ කන්ට්‍රෝල් එක මේ චෙක්ස් බොක්ස් මේවාෙන් ඔයාලට මං ඉදා අන්තිමට කියා දුන්නේ කොයි වගේ හරියට එනකන්ද? අන්තිමටම කරේ සර් ෆෝම් තමයි කරේ. මොකද්ද? ෆෝම් එක තමයි කරේ අන්තිමට. ෆෝම් එකේ දැන් තියෙනවානේ මේ එක එක කන්ට්‍රෝල් මේ ඇවිල්ලා රේඩියෝ බටන් එක මේක චෙක් බොක්ස් එක එතකොට මේක ඇවිල්ලා ලිස්ට් ඩ්‍රොප් ඩවුන් එක. එතකොට මේ වගේ ඒවා හදන හැටි ඔක්කොම කළාද? කොතෙන්ට එනකම් වගේද කළේ ඔයාලට? ඔක්කොම කරාත් සර්. එතකොට මේ ටික හදා ගන්න පුළුවන්ද ඔයාලට? මේ වගේ එකක්. සර් ඕකේ අර මේ කොටුවට එන එකයි සබ්මිට් ක්ලියර් ඒක දාන එකයි තමයි මට තේරෙන්නේ නැත්තේ. හරි ඒ කියන්නේ කොටුවක් කියන්නේ මේ වගේ මේ create user account මෙතන තියෙන contact information subject කියලා මේ වගේ කොටුවක් තියෙන එකද? ඔව් සර්. ඔව්. හරි එතකොට අපි ඒවා වලට කියන්නේ legend එකක් කියලා. එතකොට දැන් මේක ගත්තොත් මේ වෙබ් පිටුවේ උඩම තියෙන legend එක තමයි මේ personal details කියන්නේ. එතකොට ඕක හදන්න අපි field set කියන tag එක දාන්න ඕනේ. එතකොට මේ field set කියලා මෙහෙම මේ විදිහට දාලා ඊට පස්සේ මෙතනින් තමයි මේ box එක පටන් ගන්න. ඊට පස්සේ ඒක ඉවර වෙන තැනින් මේ විදිහට field set එක close කරන්න ඕනේ. ඊට පස්සේ මෙතන මේ පෙන්නන වචනේ දැන් මෙතන තියෙන personal details කියලා. එතකොට ඒක අපි දාන්නේ මේ legend කියන එක ඇතුලේ. මෙතන legend කියලා tag එකක් තියෙනවා. මේ legend කියන tag එකේ ලියන්න ඕනේ. දැන් මේකේ නම් ඇවිල්ලා තියෙන්නේ අන්තිම හරිය එක. මම මුල එකට යමුකෝ. එතකොට මෙතන legend එක තියෙන්නේ personal details. එතකොට මේක තමයි මේ මෙතන හදලා තියෙන්නේ. හරිද? එතකොට මේ field set කියලා දැම්මා. ඊට පස්සේ ඊළඟට මේ field set එකේ මාතෘකාව මොකක්ද තියෙන්න ඕනේ මාතෘකාව හරි ඒක අපි හඳුනා ගන්න පාවිච්චි කරන වචනයක්. එතකොට මෙතන personal details කියලා දැම්මා. එතකොට ඒක තමයි මෙතන පෙන්වන්නේ. ඊට පස්සේ අපට අවශ්‍ය කරන වෙනත් ඕනම control එකක් ඒක ඇතුලේ පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ box එකේ කොටස ඉවර වෙනකොට අපි මේක close කරන්න ඕනේ. එතකොට close කරනකොට මේ field set කියන tag එක විතරයි close කරන්න ඕනේ. මෙතන legend එකක් ඒව close කරන්න කියන්නේ. ඒක මෙතෙන්දිම close වෙනවනේ. එතකොට මෙතනින් personal details කියන box එක දැම්මේ ওই විදිහට. ඊට පස්සේ ඊළඟ box එක ඇවිල්ලා gender කියන එක මේකෙදි එතකොට ආයෙ field set එකක් දාලා field set කියන tag එක දැම්මා legend. ඊට පස්සේ එතෙන්දි මොන හරි පෙන්වන්න ඕන දේ ලියනවා. මෙතෙන්දි gender කියලා දාලා තියෙනවා. එතකොට ওই විදිහට තමයි අපි box එකක් දාන එක group කරලා අපට අවශ්‍ය විදිහට කොටස්කට ඒ කියන්නේ වෙබ් පිටුවේ මේකේ කොටසක් වෙන් කර ගන්න අවශ්‍ය නම් ওই විදිහට field set එකක් දාලා ඒක කරන්න පුළුවන්. ඒ කරන හැටි තේරුණාද? ඔව් සර්. මම මේ නෝඩ් මේ HTML එකක් දෙවන්න. එතකොට බලන්න මේකේ කොහොමද මේ වගේ boxes හදලා තියෙන්නේ කියලා. ඊට අමතරව එතකොට අපි password සර් මේ ටික කළා. ඔයාලට තේරෙනවද password එක username එක මේක නම් input type එක text අපි username එකට දානවා password එකදී input type එක password කියලා password. ඔව් ඒ විදිහට තමයි මේ දෙක හදන්නේ. අන්තිමට තියෙන submit එකයි clear button එකයි හදනකොට අපි input type එක දෙන්න ඕනේ. මේක ඇවිල්ලා clear කරන එකට දාලා තියෙන මේක
reset submit button දෙක. එතකොට ඒකට අපි HTML වල තියෙනවා input type එක reset. එතකොට reset එකෙන් තමයි අපේ මේ form එකේ මොන හරි ඒ වෙනකොට type කරලා තියෙනවා නම් ඒ type කරලා තියෙන එක අපිට clear කරන්න ඕන නම් මේ reset කියන button එක ඇතුළත් කරන්න පුළුවන්. එතකොට ඒක උඩ click කරපුවම මේ form එකේ දැනට පුරවලා තියෙන fill කරලා තියෙන தත්ත මකා ගන්න පුළුවන්. එතකොට ඒකට පාවිච්චි කරන tag එක තමයි reset කියන එක. එතකොට මෙතනදී input type reset. ඊට අමතරව මේකටත් name එකක් දෙන්න පුළුවන්. ඒවන එච්චර වැදගත් වෙන්නේ අපි reset එකේදී form එක submit කරන කියන්නේ server එකට යවන දත්ත වලට ඒක වැදගත් වෙන්නේ නැති නිසා දුන්නේ නැතත් ගැටලුවක් නෑ name id වගේ ඒවා. හැබැයි ඕන්න ඔයාලට මෙතන මේ reset කියන වචනේ වෙනුවට වෙන මොන හරි දෙයක් දාන්න ඕන. අපි හිතමු clear data ඒ වගේ දාන්න ඕන නම් පුළුවන් මේ විදිහට value කියලා type කරලා ඒ value එක දෙන්න. අපි හිතමු clear data කියලා. එතකොට මෙතන reset වෙනකොට උතෙන්ට clear data කියන එක ගන්න පුළුවන්. එතකොට ඒක තමයි වෙනසකට කියන අවශ්‍ය දෙයකට තියෙන input type එක reset දැම්මා. මෙතන මොන හරි පෙන්වන්න ඕන එක වෙනසක් කරන්න ඕන නම් මෙතන value එක කියලා දාලා ඒ පෙන්වන්න ඕන වචනේ type කරන්නයි තියෙන්නේ. ඒතර මෙතෙන්ට ආයෙත් clear data කියන එක ආවා. ඒ වගේම තමයි submit එකේදීත් ඔයාලට submit නැතුව වෙන මොන හරි වචනයක් type කරලා يعني එතන පෙන්වන්න ඕන නම් send data හරි එහෙමත් නැත්නම් save ඒ වගේ මොන හරි වචනයක් දාලා මෙතන submit වෙනකොට වෙන දෙයක් දාන්න ඕන නම් value කියලා දාලා අපි හිතමු save data ඔය වගේ දුන්නොත් මෙතෙන්ට එන්නේ save data කියන. එහෙමනම් එතකොට සාමාන්‍යයෙන් මේ අපේ වෙබ් ෆෝම් එකකට අවශ්‍ය වෙන ඔක්කොම කන්ට්‍රෝල් ටික තමයි ඔය උතෙන්දි සාකච්ඡා කරන්නේ. එතකොට මේ ඇවිල්ලා ටෙක්ස්ට් බොක්ස් එකක්, මේ තියෙන ටෙක්ස්ට් ඒරියා එකක්, මෙතන දිනය දාන එක ඩේට් එක, මේ ඇවිල්ලා රේඩියෝ බටන්, මේකත් රේඩියෝ බටන් එක. එතකොට රේඩියෝ බටන් එකේ තියෙන විශේෂත්වය තමයි මේ දාන හැම එකකටම අපි නේම් එක දෙන්නේ එක නේම් එකක්. හරිද? එතකොට මෙතෙන්දී මේක ඇවිල්ලා දෙවෙනි රේඩියෝ බටන් ගෲප් එක. එතකොට ඒකට වෙන නමක් දාන්න. හරිද? එතකොට එහෙම වුණොත් තමයි මේක දැන් මෙතෙන්දී මම මේල් ක්ලික් කරපුවාම මෙතනත් මොන හරි එකක් ක්ලික් කරන්න පුළුවන් වෙන්නේ ගෲප් දෙකකට අදාළව හදලා තියෙන නිසා. එහෙම නැතුව මම මේ පහටම එකම නමින් ගෲප් එකක් වගේ තිබ්බනම් මේක උඩ ක්ලික් කරනකොට මේක මැකෙනවා. හරිද? එතකොට ඒක චුට්ටක් මතක තියාගන්න. අපි රේඩියෝ බටන් එකක් හදනකොට අපි එකම ගෲප් එකේ ඒවා එකම නමකින් දාන්න ඕනේ. ඒකට මෙතනදී මේ තියෙන්නේ මෙතන රේඩියෝ බටන් පාස් ෆේල් වලට හදපු එක. ඒතකොට මෙතනදී name එක grade 5 exam කියන එක. ඒකට මේ බටන් දෙකටම දීලා තියෙන්නේ එකම නම. ඊට උඩ එකේ තියෙන්නේ gender කියන එකේදී ඒ තුනක් තියෙනවා. එතෙන්දී ඒ තුනටම දීලා තියෙන්නේ gender කියන name එක. හරිද? එතකොට එහෙම කළේ නැත්නම් අපි මේක ක්ලික් කරනකොට අනිත් එක නැතුව යන්නේ නැහැ. හරිද? එතකොට එකම නමින් තිබ්බොත් තමයි මේක ක්ලික් කරනකොට අනිත් එක නැතුව යන්නේ. හරිද? එතකොට ඒ වගේ group දෙකක් තියෙනවා නම් අනිත් group එකට ආයෙ වෙනම පොදු නමක් දැම්මොත් තමයි ඒක නිවැරදිව වැඩ කරන්නේ. එතකොට මම ඔයාට අර තව මොකද්ද මේ එකක් වෙබ් ෆෝම් එකක් හදන්න එකක් කිව්වා. ඒක කළාද ඔයා කොහොමද? ඔව් සර්. ඔව් ඒකත් මට කියන්නේ ඔයා නෝට් කියන්නේ හදලා මේ මොකක් හරි ස්ක්‍රීන්ෂොට් එකක් හරි ගහලා එවන්නකෝ. ඒකේ බලන්න මොන හරි අඩුපාඩුවක් හරි තියෙනවා නම් තව මං අභ්‍යාස ටිකක් එවන්න. එතකොට ඒවත් කරලා මේ වෙබ් ෆෝම් හදන හැටි පුරුදු වෙන්න. ඊට පස්සේ අපිට දැන් මේකේ දැන් සාමාන්‍ය ඊළඟට අපිට PHP සම්බන්ධ කරගෙන කරන්නත් තියෙනවා. අපි ඒකට කලින් CSS කියන කොටස බලමු. දැන් සාමාන්‍ය අපි මේ වෙබ් ෆෝම් එකක් හදුවාට පස්සේ මේක save data ක්ලික් කළාට පස්සේ අපි
එතනින් එහා කොටසක් ඉගෙන ගන්න ඕනේ. අපි ඊට කලින් තව මේක ඩිසයිනින් කරන කොටසක් තියෙනවා CSS කියලා. ඒ කොටස කොහොමද කරන්න කියලා බලමු. හරි. එතකොට මේකට අපි සිංහලෙන් කියන නම තමයි විලාස පත්‍ර කියලා. ඉංග්‍රීසියෙන් කියනවා cascading style sheet කියලා. එතකොට මේක අපි කෙටි කරලා තමයි CSS කියලා කියන්නේ. ඔයාලට ස්ක්‍රීන් එක පේනවා නේද? ෂෙයා කරලා තියෙනවා. ඔව් සර්. එතකොට මේ CSS අපි පාවිච්චි කරන්න හේතුව තමයි දැන් සාමාන්‍යයෙන් අපි හිතමු වෙබ් අඩවියක් හදනකොට පිටු 10ක් 15ක් එහෙම නැත්නම් සමහරවිට පිටු 1000ක් විතර තියෙන වෙබ් අඩවි තියෙනවා. එතකොට ඒකේ යම් වෙනසක් කරනකොට අපි දැන් සාමාන්‍යයෙන් HTML භාවිතා කරලා මේ දක්වා කරපු ක්‍රමවේද වලින් කරන්න ගියොත් අපිට මොන හරි heading tag එකක් හරි මොන හරි දෙයක් වෙනස් කරන්න ගියොත් අපි හිතමු අපේ heading tag එකේ පාට නිල් පාට දැන් තියෙන්නේ size එක font අපි හිතමු 10 කියන 10 හරි මොන හරි එක size එකකින් තියෙන්නේ. ඊට පස්සේ මේ වෙබ් පිටුව හදන කට්ටියට අවශ්‍ය වෙනවා අපි හිතමු අවුරුද්දක් ඉවරන ඊළඟ අවුරුද්දට යනකොට ඒගොල්ලෝ වෙබ් අඩවියේ පාට වෙනස් කරනවා heading style එක වෙනස් කරනවා ඒ වගේ මොන හරි වෙනස්කම් කරන්න ඕනේ. එතකොට එහෙම කරන්න අවශ්‍ය නම් අපි සාමාන්‍යයෙන් හදන HTML document එකක් විදියට ඒක හදලා තිබ්බොත් අපි හිතමු වෙබ් පිටු 1000ක් තියෙනවා නම් ඒ 1000ෙම heading tag එක අපි වෙනස් කරනවා නම් heading tag එක 1000ෙම එකින් එක වෙනස් කරන්න ඕනේ. එතකොට ඒක ගොඩක් කරදර අපහසු දෙයක්. ඒ නිසා අපි ඒක අපට පහසු විදිහකට කරගන්න පුළුවන් මේ CSS පාවිච්චි කරලා අපි වෙබ් පිටු හදලා තියෙනවා. එතකොට ඒකෙන් ගොඩක් අපට වාසි ගොඩක් හම්බ වෙනවා. එතකොට මෙතන මේ වාසි වලින් කිහිපයක් මම දාලා තියෙන දැන් මේක සමහරට මම ඔයාලට දුන්නද මේ නෝට් එක? CSS නෝට් එක දුන්නේ නැහැ සර්. මේක එව්වේ නැද්ද? නෑ සර්. හරි. එතකොට CSS පාවිච්චි කරලා අපිට දැන් ගොඩක් ඔයගොල්ලන් ප්‍රශ්න පත්‍ර වල බැලුවා CSS නිසා අපිට හම්බෙන වාසි මොනවද කියලා අහලා තියෙනවා. එතකොට ඒ වාසි මොනවද කියලාත් මතකයේ තියාගන්න. එතකොට එකක් තමයි ප්‍රධාන වාසියක් තමයි අපේ වෙබ් පිටු හදන එක අපට පහසු කරන දේ තමයි ප්‍රධානම කාර්යය. එතකොට ඒක පහසු වෙන විදි තමයි මෙතනින් කියලා තියෙන්නේ. එකක් තමයි කාලේ ඉතිරි වෙනවා. CSS පාවිච්චි කරලා අපේ වෙබ් අඩවිය හැදුවොත් කාලේ ඉතිරි වෙනවා. ඒ කියන්නේ අපි මොන හරි ටැග් එකකට ලියන්න ඕන කෝඩ් එක අපිට එක සැරයක් ලිව්වම ඇති. අපි h කියන ටැග් එකට එමත් heading ටැග් එකකට h1 කියන ටැග් එකට ලියන CSS කේතේ එක තැනක එක සැරයක් ලිව්වම ඇති. ඒක වෙබ් පිටුවේ හැම තැනටම ඒක අපිට අදාළ කරගන්න හැකියාව තියෙනවා. ඒ නිසා මේකෙන් නැවත නැවත කෝඩ් ලියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ නිසා කාලේ ඉතිරි කරගන්න පුළුවන්. ඒත් මේක සාමාන්‍ය අපි ඔයාලට කිව්වම එකපාරටම තේරෙන එකක් නෑ. අපි කරනකොට මොකද්ද මේක වෙන්නේ කියන එක අවබෝධ වෙයි. CSS වල තියෙන එක වාසියක් තමයි. ඒකට කාලේ ඉතිරි කරගන්න පුළුවන්. ඒකට හේතුව තමයි අපට කෝඩ් 10ක් අපි සාමාන්‍ය විදිහට කරනවා නම් කෝඩ් 10ක් ලියන්න ඕන නම් heading 10ක් තියෙනකොට මේක අපිට එක ටැග් එකක් පාවිච්චි කරලා එක තැනක විතරක් ඒ වෙනස කරලා 10 තැනක එක වෙනස් කරන්න අවශ්‍ය වෙන්නේ නැති විදිහට හදා ගන්න පුළුවන්. ඒ වගේම එතකොට මෙතෙන්දි කෝඩින් ප්‍රමාණය අඩුයි. කියන්නේ ටැග් ප්‍රමාණය ලියන්න අවශ්‍ය වෙන ලියන ටැග් ප්‍රමාණය අඩු නිසා වේගවත්. ඒ කියන්නේ ටැග් 10ක් ලෝඩ් කරන්න යන වෙලාවට වඩා එක ටැග් එකක් ලෝඩ් කරන්න ගියොත් වේගය වැඩි. ඒකට එකක් තමයි කාලය ඉතිරි වෙනවා. කියන්නේ අඩු ටැග් ප්‍රමාණයක් තමයි ලියන්න ඕනේ. ඒ නිසා කාලය ඉතිරි වෙනවා. ඒකට අඩු ටැග් ප්‍රමාණයක් තියෙන නිසා ඒක වෙබ් පිටුව ලෝඩ් කරන්න ඉක්මනට ලෝඩ් වෙනවා. ඒකට ඒ නිසා වේගවත්. ඒ වගේම නඩත්තුව පහසුයි. ඒකට නඩත්තුව පහසුයි කියන්නේ අපිට මොන හරි එක වෙනසක් කරන්න වුණොත් හැමතැනම වෙනස්කම් කරන්න ඕනේ. එක තැනක විතරයි වෙනස සිද්ධ කරන්න ඕන වෙන්නේ. ඒකට ඒ වගේම අපි සාමාන්‍යයෙන් දැන් වෙබ් පිටු හදනකොට ඒක බොහෝ වෙලාවට පරිගණකවල දුරකථනවල ඒ වගේ හැම උපකරණයකටම ගැලපෙන විදිහට හදන්න. ඒකට ඒවට සාමාන්‍යයෙන් එක උපකරණයට ගැලපෙන විදිහට වෙනම කෝඩින් ලියන්නත් වෙනවා. ඒකට ඒක අපට අවම කරගන්න පුළුවන් මේ CSS පාවිච්චි කරලා ලිව්වොත් පොදුවේ අපට
කෝඩින් සෙට් එකක් ලියක ඒක හැම උපකරණයකටම දැන් අපි මොබයිල් ෆෝන් එකකින් වෙබ් පිටුව බලනවා නම් ඊට ගැලපෙන විදිහට ඒක සකස් කරලා දෙනවා. ඒකට ඔය වගේ වාසි රාශියක් තියෙනවා CSS වල. කාලය ඉතිරි වෙනවා, වේගය අඩු. ඒකට ඒක ඔයගොල්ලෝ ටිකක් දැන් එකපාරටම කාලය ඉතිරි වෙනවා කියලා ලියන්නේ නැතුව කාලය ඉතිරි වෙන්නේ මොකක් නිසාද කියලා ලිව්වා ගොඩක් හොඳයි. ඒකට වාසි ලියන්න කිව්වම කාලය ඉතිරි වෙන්නේ මොකක් නිසාද? එකම කෝඩ් එක නැවත නැවත ලියන්න ඕනේ නැහැ. එක තැනක ලිව්වම ඇති. ඒ නිසා කාලය ඉතිරි වෙනවා. ඒක ඒතකොට CSS වල වාසිය. ඒක ඒ වගේම ඒතකොට අඩු කෝඩ් ප්‍රමාණයක් තමයි ලියන්න ඕන වෙන්නේ. ඒ නිසා වේගවත්. ඒ වගේ ටිකක් ඒක මොකක් නිසාද ඒ වාසිය ලැබෙන්නේ කියන එකත් සඳහන් කරලා ලියන්න. සාමාන්‍ය එක පේලියකට වගේ තමයි උත්තර ලියන්න තියෙන්නේ. ගොඩක් වෙන්නේ ව්‍යුහගත නිසා. එතකොට මේවෙන් වාසි දෙක තුනක් මතක තියාගෙන ඒක ලියන්න චුට්ටක් පුරුදු වෙන්න. Tamanට ගැලපෙන විදිහට. එතකොට අපි CSS ෆයිල් එකක් ගත්තම ඒකේ එක්ස්ටෙන්ෂන් එක. ඒ කියන්නේ ගොනු දිගුව තමයි CSS. සාමාන්‍යයෙන් HTML වලදී නම් අපි අන්තිමට වෙබ් පිටුව සේව් කරනකොට .html කියලා දානවනේ. එතකොට මේකෙදි CSS ෆයිල් එකක් හදනකොට අපි CSS වල වර්ග කිහිපයක් තියෙනවා. එකක් inline, ඒ කියන්නේ පේලි එකට ලියන්න පුළුවන් පේලිගත. ඊට අමතරව අභ්‍යන්තර විලාස පත්‍ර සහ අනිත් එක තමයි බාහිර. ඒතකොට බාහිර විලාස පත්‍ර හදනකොට අපි ඒකේ එක්ස්ටෙන්ෂන් එක දෙන්න ඕනේ CSS කියලා. හරිද? ඒතකොට CSS ගොනුවක එක්ස්ටෙන්ෂන් එක .css කියන එක තමයි තියෙන්නේ. ඒතකොට ඒ ටික තමයි මෙතන විස්තර කරලා තියෙන්නේ. එතකොට මම කිව්වේ විලාස පත්‍ර. ඒ කියන්නේ අපට HTML ડોකියුමන්ට් එකකට විලාස පත්‍ර ඇතුළත් කරන්න පුළුවන් ක්‍රම තියෙනවා තුනක්. එකක් තමයි බාහිර විලාස පත්‍ර, external style sheet. අනිත් එක අභ්‍යන්තර විලාස පත්‍ර, internal style sheet. ඊළඟ එක පේලිගත විලාස පත්‍ර, inline style sheet. හරි. එතකොට style sheet ආකාර තුනක් තියෙනවා. බාහිර විලාස පත්‍ර, අභ්‍යන්තර විලාස පත්‍ර සහ පේලි විලාස පත්‍ර කියලා. ඊට පස්සේ අපි මේකේ දැන් මේ විලාස පත්‍ර තුනක් තියෙනකොට මේවැ ප්‍රමුඛතාවය මොකක්ද කියලාත් අපි පොඩ්ඩක් දැනගෙන ඉන්න ඕනේ. සාමාන්‍ය තාමට CSS කියලා දුන්නේ නැති නිසා මේක ඉච්චරම අවබෝධ වෙන්නේ නැහැ. අපි මේකෙන් අභ්‍යාසයක් කරනකොට ටිකක් පැහැදිලි වෙයි. තියරි කොටස ඉස්සෙල්ලා මම චුට්ටක් තේරුම් කරලා ප්‍රැක්ටිකල් කරන විදිය පෙන්නන්නම්. එතකොට මෙතන මේවැ කෝඩ් එක, ඒ කියන්නේ මොකක්ද ප්‍රමුඛතාවයෙන් වැඩි කියන එක තමයි මෙතනින් කියන්නේ. එතකොට මේ ලියන්න පුළුවන් ස්ටයිල් ෂීට් වර්ග තුනෙන් ප්‍රමුඛතාවය අතින් වැඩිම ප්‍රමුඛතාවයක් තියෙන්නේ පේලිගත විලාස පත්‍ර වලට. ඊට පස්සේ ඊළඟට ප්‍රමුඛතාවයේ තියෙන්නේ ඉන්ටර්නල් සහ එක්ස්ටර්නල් විලාස පත්‍ර වලට. එතකොට ඒකෙනුත් ඉන්ටර්නල් තමයි දෙවෙනියට තියෙන්නේ. ඊට පස්සේ එක්ස්ටර්නල්. ඊට අන්තිමටම තමයි බ්‍රවුසර් ඩිෆෝල්ට්. එහෙමත් නැත්නම් අතිරික්ෂයේ පෙරනිමියාගේ. ඒ කියන්නේ අපි වෙබ් පිටුවක් ඕපන් කරන්නේ වෙබ් බ්‍රවුසර් එකකින්. ඒතර වෙබ් බ්‍රවුසර් එකටත් එයාට දීලා තියෙනවා යම් නීති ටිකක්. මේ කෝඩ් එක තිබ්බොත් මේ විදිහට මේක පෙන්නන්න. ඒතකොට ඒක තමයි අන්තිමටම බලපාන්නේ. අපි මෙතන දීලා තියෙන එකක්වත් වැඩ කළේ නැත්නම් හරියකට අන්තිමට පෙන්නන්නේ වෙබ් බ්‍රවුසර් එකට ඕන විදිහට. ඒතකොට ප්‍රමුඛතාවයෙන් අඩුම තැන තියෙන්නේ CSS වලදී වෙබ් බ්‍රවුසර් එකේ තියෙන නීති ටික. ඒතකොට ප්‍රමුඛතාවයේ වැඩිම වෙන්නේ පේලිගත විලාස පත්‍රය. හරිද? එහෙමනම් අපි ඒ ටික චුට්ටක් බලමු. එතකොට මේක තමයි මම හදලා තියෙන්නේ. දැන් මම මේක මෙතෙන්දී ස්ටයිල් ෂීට් ආකාර තුනකම මේ ડોකියුමන්ට් එකේ හදලා තියෙනවා. එතකොට මේක තමයි inline style sheet එකක් ලියලා තියෙන්නේ මෙතන. එතකොට මෙතන මේ h1 කියන ටැග් එක ඒ පේලියට තමයි මේ ස්ටයිල් එක ඇඩ් කරන්නේ. එතකොට අපි මෙතන CSS ලියනකොට මොන හරි ටැග් එකකට එතකොට මෙතන h1 කියන ටැග් එකනේ තියෙන්නේ.
එතකොට එතෙන්ට ගිහිලා ස්ටයිල් කියලා ලියනවා. ස්ටයිල් කියලා ලියලා අපි ඒකද අපි ස්ටයිල් වල ස්ටයිල් ෂීට් එකක් ලියනකොට තියෙනවා ප්‍රධාන ඒකේ රූල් එකක්. ඒ කියන්නේ නීතියක් ලියන පියවර 3ක් තියෙනවා. අපි CSS වල මොන හරි රූල් එකක්. ඒ කියන්නේ මේ නීතියක් ලියනකොට කොටස් 3ක් තියෙනවා. එකක් තමයි select එක. ඒ කියන්නේ HTML එලිමන්ට් එකක්. H1 P ඒ වගේ table එහෙමත් නැත්නම් paragraph ඒ වගේ අපි tag තියෙන. ඒතකොට ඒ tag එකක් තමයි මෙතන. එතකොට ඒකට කියනවා select එකක්. ඊට පස්සේ ඒ select එකට ඒ select එකේ මොකක්ද වෙනස් කරන්න ඕන property එක. එතකොට පාට නම් අපි හිතමු heading tag එකේ පාට නම් මෙතන color තමයි property එක. ඊට පස්සේ ඒ color එක මොකක්ද? ඒකට දෙන value එක තමයි ඊට පස්සේ දෙන්න ඕන. එතකොට value එතකොට CSS නීතියක ප්‍රධාන කොටස් 3ක් තියෙනවා. එකක් select property අනිත් එක value. එතකොට select එකක් කියන්නේ බොහෝ වෙලාවට HTML tag එකක්. tag නැති වෙන අවස්ථාවක් තියෙනවා. අපි දැනට හිතාගමු HTML tag එකක් කියලා. ඊට පස්සේ ඒ tag එකේ property එක. එතකොට property එක කියන්නේ අපි හිතමු font නම් අපි හිතමු අකුරක පාට, අකුරේ ප්‍රමාණය. ඒකට ඒවා වෙනස් කරන්න ඕන. එතකොට මෙතෙන්දී මේ property එක ලියන්න ඕන. එතකොට මේවා අපි properties දැනගෙන ඉන්න වෙනවා. අපි මෙතෙන්දී මේ note එකේ අන්තිමට මම දාලා තිනවා අවශ්‍ය කරන මූලික properties ටික ඒවා ටිකක් මතකේ තියාගන්න වෙනවා. එතකොට පාට වෙනස් කරනවා නම් අපි color කියන එක තමයි දාන්නේ. ඊට පස්සේ මෙතන තිත් දෙකක් colon එක. ඒ කියන්නේ තිත් දෙක දාලා ඒකේ value එක දෙන්න ඕන. එතකොට CSS නීතියක කොටස් 3ක් තියෙනවා. එකක් select, property සහ value. එතකොට මෙතෙන්දී අපි මේ උදාහරණ බැලුවොත් මෙතන inline එකේදී නම් මේක තමයි එතකොට select එක වෙන්නේ. H1. හරි. එතකොට මේක tag එකක්. ඊට මේක තමයි property කියලා කියන්නේ. දැන් මෙතනින් මේ H1 එකට පස්සේ මෙතන දැන් මෙතනින් එහාට තියෙන්නේ style sheet එකක් කියන එක කියන්න තමයි මේ style කියලා දාන්නේ. ඒකට අනිවාර්යයෙන්ම inline ලියනවා නම් මොන හරි tag එකකට ඒ tag එකේ නම දැම්මා style කියලා ලියුවා. ඊට පස්සේ මේක තමයි මේකේ property එක. color. ඊට පස්සේ color එක මෙතන blue කියලා දීලා තියෙනවා. හරිද? එතකොට මේ demo text කියන එක පෙන්වන්න ඕනේ නිල් පාටෙන් heading 1 tag එකක් යටතේ. හරිද? දැන් මේක අපි run කළොත් දැන් මේ තියෙන්නේ පළවෙනි ඔය demo text කියන එක තමයි මේ inline text එකට අනුව ඇවිල්ලා තියෙන්නේ. ඒකට මේකේ බාහන අකුරු වල විශාලත්වය වැඩි ඔක්කොටම වඩා H1 එකක් තියෙන නිසා ඒකට මේකේ color එක මම මෙතනදී blue කරපු නිසා මෙතන color එක blue වෙලා තියෙනවා. ඒකට මේ විදිහට තමයි අපි inline text එකක් ලියන්නේ. හරිද? ඒකට inline text style sheet එකක් ලියන විදිය දැන් ඔයාලට ඇත්තටම මේකේ දැනට මතක තියාගන්න ඕනේ මේක අපි ලියනකොට අනිවාර්යයෙන්ම style කියන වචනේ දාන්න ඕනේ. ඊට පස්සේ property එකක් තියෙන්න ඕනේ. එතකොට properties මොනවද අපිට තියෙන්නේ properties කියලා අපි දැනගෙන ඉන්න ඕනේ. දැන් පාට වෙනස් කරනවා නම් ඒකේ property එක තමයි color එක. ඊට පස්සේ ඒකට දෙන්න පුළුවන් value එක. මෙතන දුන්න value එක තමයි blue. හරිද? එතකොට මේ note එක මම පාට දුන්නාම මේ note එකේ අන්තිමට තියෙනවා ඔක්කොම properties සහ අපිට ඒවට දෙන්න පුළුවන් values මොනවද කියලා සටහනක්. එතකොට ඒ ටික චුට්ටක් පාඩම් කරගෙන තමා කරන්න වෙන්නේ. මේ අකුරු වලට දෙන්න පුළුවන් properties color, letter space, text align. එතකොට ඕවා තමයි මෙතන style එකේ මෙතන මේ property එකට දෙන්න පුළුවන් දේවල්. හරිද?
ඊට පස්සේ values උත් දැන් මේක පාට නිසා මෙතන blue. ඒකට size එක આવොත් අපි font pixel වලින් කියන්න ඕනේ කීයද කියලා. එතකොට මෙන්න මේ පේලියෙන් තමයි මේක නිල් පාට අකුරෙන් සහ heading 1 tag එකකින් මේ web browser එකේ මේක පෙන්වන්නේ. හරිද? එතකොට ඔය වගේ තමයි අපි inline style එකක් ලියන්නේ. එතකොට මේක තමයි ප්‍රමුඛතාවයෙන් වැඩිම. අපි මීට කලින් අපි උදාහරණයක් විදිහට මම මෙතන ලියන්නම් ආයේ මේක මේක ඇවිල්ලා internal style එක. හරිද? මම මේ document එකේ ජාති තුනම දාලා තියෙනවා. එකම තැනක ඉඳන් පැහැදිලි කරන්න පහසුයි කියලා හිතුණු නිසා මම මෙතන බැරිලා හරි h1 එකක් දැම්මොත් මේකේ අපි හිතමු color එක මෙතන තියෙන blue නේ මම මේක red කරන්න. inline එකේ තියෙන්නේ blue මම මෙතන මේක වෙලා internal. ඒ කියන්නේ අභ්‍යන්තර විලාස පත්‍රයක් මේක පේලිගත විලාස පත්‍රයක්. ඒතර මෙතනක් තියෙන h1 මෙතනක් තියෙන h1. මම මෙතන h1 එකට දුන්නේ රතු පාට. මෙතෙන්දි මම ඒක හැබැයි blue කළා. එතකොට දැන් මේක අන්තිමට වෙන්න ඕනේ blue කියන එකම තමයි. හරිද? දැන් මම මේක run කළොත් මේක රතු වෙන්නේ නැහැ කොහොමද? හරි දෙයකට හේතුව ප්‍රමුඛතාවයේ වැඩි වෙලා තියෙන්නේ inline style එක. ඕන්න මම මේක දැන් පාට ඕන්න වෙනස් කරන්න මෙතෙන්ට අපි රතු දාමු. මෙතෙන්ට මම blue කියන එක දාමු. එතකොට දැන් පාට මේක රතු පාට වෙන්න ඕනේ. ඒ කියන්නේ ප්‍රමුඛතාවයේ මීට වඩා වැඩි මෙතන inline ලියන එක. දැන් මේක රතු වුණානේ. මම මීට උඩින් තමයි කියලා තියෙන්නේ h1 එක blue කියලා. නමුත් මේ blue කියලා ආවට පස්සේ මෙතනදී මේක ආයි red කරලා තියෙනවා. ඒතකොට මේක තමයි බලපෑම වැඩි. හරිද? හැබැයි මම මේක ඊට පස්සේ ආයේ මෙතනින් පස්සේ හරිය මෙතනින් උඩින් හරිය ආයේ h1 tag එකක් දාලා ඕක ලිව්වොත් අපි හිතමු this is අනේ මේක demo කියලාම දාන්න. demo text. හරිද? text 1. ඒතකොට මෙහෙම ලිව්වොත් මේකේ පාට මොකක් වෙයි? දැන් මෙන්න මේ කොටසේ පාට මොකක් වෙයි? blue. ඔව් මේකෙන් දැන් අපි මේ පේජයට විතරයි මේක වළංගු වෙන්නේ. අපි බලමු ඒක. අතනින් හැබැයි මෙතන inline එකේ close එකක් වෙලා තියෙන නිසා blue තමයි වෙන්න ඕනේ. ඔව්. හරිද? එතකොට අපි මීට උඩින් දැම්මත් blue ම තමයි වෙන්නේ. අපි inline ලිව්වොත් ඒ පිළියේදී එක red වෙලා තියෙනවා. හරිද? උඩින් තියෙන එකත් නිල් පාට වෙනවා. ඒතර මේ දෙකේ මේ තුනම ඇවිල්ලා h1 tag එක. මේකෙදි මම inline එකක් ලියලා තියෙන නිසා ඒක ප්‍රමුඛතාවයෙන් වැඩි. ඒතකොට ඒකේ පාට තමයි මෙතෙන්ට මේ මැද එකට ඇතුළත් වෙලා තියෙන්නේ. ඒතකොට ඕක තමයි අර ප්‍රමුඛතාවයෙන් වැඩි කියලා කිව්වේ. දැන් ඕන්න මම external එකක් ලියලා තිනවා. external එකේ h1 කියලා එකක් දාලා වෙනස් කරන්න ඕන්න. ඒවා අපට අන්තිමටම තමයි කියන්නේ ප්‍රමුඛතාවය අඩුම එකක්. දැන්ටත් මම h1 එකක් දාලා අපි හිතමු කන් අගයක් දෙමු බලන්න. එතකොට මේක මේ තියෙන external style sheet එක මම මේක ලියන හැටි කියා දෙන්නම්. දැනට නිකන් ඕන්න අපි කරලා බලමු. මෙතෙන්දි මේක මම අපේ පාවිච්චි වෙන වෙබ් පිටුවට link කරන්නේ මෙන්න මේ code එක. එතකොට මෙතනින් link කියලා ලියන්න ඕනේ. එතකොට මේ තියෙන්නේ මගේ වෙබ් පිටුව
මේ තියෙන්නේ මම ලියපු බාහිර විලාස පත්‍රය. ඒකට මේ බාහිර විලාස පත්‍රය වෙන ෆයිල් එකක්. මේ තියෙන්නේ HTML වෙන ෆයිල් එකක්. හරිද? එතකොට මේකේ තියෙන එක මට මේකට අරගන්න ඕනේ, ලින්ක් කරගන්න ඕනේ. එතකොට අපි බාහිර විලාස පත්‍රයක් ලින්ක් කරන්නේ මේ විදියට. අපි ඒක ලියන්න ඕනේ heading tag එක තුල. හරිද? මේ heading කියන tag එක තුල තමයි මේ බාහිර විලාස පත්‍රයකට link එකක් දෙන්නේ. හරිද? එතකොට එහෙමනම් link එකක් දෙන tag එක තමයි මේ link කියලා තියෙන්නේ. මේකෙන් link link කියලා දුන්නා. ඊට පස්සේ rel style sheet කියලා ලිව්වා. එතකොට මේවා මේ විදිහටම තියෙන්න ඕනේ. ඊට අමතරව type එක txt/css කියලා දාන්න ඕනේ. එතකොට මේ ටික අපිට කිසිම වෙනසක් කරන්න බෑ. ඒ විදිහටම ලියන්න ඕනේ. මෙතන තියෙන කොටස href කියන්නේ අපි සාමාන්‍යයෙන් අර වෙබ් පිටුවකට link එකක් දෙනකොට පාවිච්චි කළේ. ඒ වගේම තමයි මෙතනදී anchor tag එකකදී පාවිච්චි කළේ. ඔයාලට මම ඒ ටික කළානේ HTML anchor tag. ඒක එදා එකම දවසේ අර ඒ කියන්නේ තව වෙබ් පිටුවකට link එකක් දුන්න හැටි. ඔව් ඒකම තමයි. ඒතකොට මෙතෙන්දී අපි මේ style sheet එකකට සම්බන්ධයක් තමයි මෙතනින් ඇතුළත් කරන්නේ. ඒතකොට මේ link එක දීලා තියෙන්නේ මේ style sheet එක. හරි. ඒතකොට මේකේ නම තමයි style. ඒ නිසා href සමානයි style. මේකේ type එක css. ඒතකොට style sheet එකක type එක තමයි css. ඒතකොට මම මේ වෙබ් පිටුව හදලා තියෙන තැනම තමයි style sheet එකක් හදලා තියෙන්නේ. ඒ නිසා තමයි ඒ නමින්ම මෙතන මේ link කරලා තියෙන්නේ. එහෙම නැතුව වෙන ෆෝල්ඩර් එකක හරි වෙන තැනක හරි තියෙනවා නම් ඒ තියෙන තැනක් කියන්න ඕනේ. අපි හිතමු C එකේ කොහේ හරි වෙන තැනක තියෙන්නේ කියලා. එහෙම නැහැ. එතකොට එහෙම වුණොත් C එකේ අපි හිතමු මොන හරි තියෙන ABC කියන ෆෝල්ඩර් එකේ තියෙන්නේ කියලා. ඒ තැනත් එක්ක කියන්න ඕනේ. ඒතර මෙතෙන්දි මම මේ style sheet කියලා විතරක් ලිව්වේ. මම වෙබ් පිටුව හදලා තියෙන තැනම තමයි style sheet එකක් තියෙන්නේ. ඒ නිසා style.css කියලා තමයි link එක ඇතුළත් කරගත්තේ. එතකොට මම මෙතෙන්දි මේ h3 tag එක මේකේ හදලා තියෙනවා. මේකේදී එතකොට පාට රතු පාට කරලා තියෙනවා. එතකොට මේ document එකේ මේ h3 වල පාට රතු පාට වෙන්නේ මේක link වෙලා තියෙන නිසා. හරි. දැන් මේක තැනකවත් මම h3 tag එකක් දාලා නැහැනේ. හරිද? එතකොට අපි මේ වෙබ් පිටුව run කරපුවාම මේක මේ අන්තිම එක h3 tag එකක් තියෙන. මෙන්න මේ h3 tag එකට පාට ඇවිල්ලා තියෙන්නේ මේ external එකේ red කියලා දාලා තියෙන නිසා h3. හරිද? දැන් මම මෙතන යටින් ආයේ h1 එකකට ආගයක් දුන්නා. නමුත් ඒක link වෙන්නේ නැහැ. මොකද h1 මෙතනදී internal එකේ h1 වලට ආගයක් දීලා තියෙනවා blue. ඊට අමතරව මෙතනත් අගයක් දීලා තියෙනවා. ඒකට ඒවා තමයි වැඩ කරන්නේ. මම ඕනනම් මෙතන මේක අයින් කරන්නම්. මම h4 කරන්නම්. මේක h4 කළොත් දැන් h1 වලට පාට දැන් එතකොට මෙන්න මේ h1 එකටයි මේ h1 වලටයි එන පාට කියන්නේ මෙයා. හරිද? ඉන්ටර්නල් එකමම අයින් කළා. inline එකකුත් නැහැ. මේක තමයි inline එක. මේ දෙක නිකන් tag එකක්. ඒතර මේකට උපදේශය දීලා තියෙනවා external එකෙන් මෙයාගේ පාට මෙන්න මේ පාට කරගන්න කියලා. එතකොට මේ නිල් පාට දෙක අපි බලමු මොන හරි වෙන පාටක් වුණා. ඔය ඒකට හේතුව තමයි මෙයා link වෙලා තියෙන්නේ මේ style sheet එකට. බාහිර විලාස පත්‍රයකට link වෙලා තියෙන්නේ. එතකොට ඒකෙන් කියන පාට තමයි මෙතෙන්දි පෙන්නන්නේ. හරිද? එතකොට යම් පොඩි අවබෝධයක් එන්න ඕනේ. style sheet අපිට වර්ග තුනක් තියෙනවා. internal,
external සහ inline කියලා. එතකොට ඒවැ ඕඩ් එකක් මොකද්ද ප්‍රමුඛතාවයෙන් වැඩි කියන එක අවබෝධ වුණා කියන වාට එක තේරුණාද? ඔව් එතකොට inline එක තමයි ප්‍රමුඛතාවයෙන් වැඩි. ඊට පස්සේ මේක internal ඒ කියන්නේ අභ්‍යන්තර විලාස පත්‍ර. ඊට පස්සේ ප්‍රමුඛතාවයේ තියෙන්නේ external. හරිද? ඒ මොකක්වත් නැත්නම් ඊට පස්සේ අන්තිමටම තමයි browser default කියන්නේ browser එකට ඕන විදිහට පෙන්නන. හරිද? එතකොට ඒ ඕඩ් එක සම්බන්ධ කොටස තේරුම් කළේ. එතකොට දැන් මම inline වැඩි ලියන හැටි කියා දෙන්න යන්නේ මොකද වැඩිම පාවිච්චි වෙන්නේ ඒක එච්චර සුදුසු ක්‍රමයක් නෙමෙයි. දැන් inline අපි style sheet එකක් ලියනකොට දැන් මේකදී h1 එකට මේක ලිව්වනේ. එතකොට මට ආයේ තව තැනක h1 එකක් දැම්මොත් මේකම ආයෙ ලියන්න ඕනේ. ඒ නිසා මේක එච්චරම කාර්යක්ෂම ක්‍රමයක් නෙමෙයි. නමුත් මේ විදිහට ලියන්න පුළුවන්. මේක ලියන එකේ වැඩි වාසියක් නෑ. මොකද සාමාන්‍ය HTML tags භාවිතා කරන විදිහම තමයි මෙතනදී වෙන්නේ. වෙනසකට තියෙන්නේ style sheet කියලා ලියලා ඒ style sheet වල තියෙන properties මේකට ඇතුළත් කරගන්න පුළුවන් වෙන එක විතරයි. එහෙම නැතුව කෝඩ් ප්‍රමාණය අඩුවීමක්වත් ඒවා අපිට මෙතෙන්දී අරගන්න බෑ inline ලියනකොට. ඒතකොට inline මෙතෙන්දී මේ උදාහරණයේ inline එකට properties දෙකක් පාවිච්චි කරලා තියෙන එකක් තමයි color එක අනිත් එක margin එක. එතකොට properties දෙකක් අපි ලියනවා නම් inline එකකදී පළවෙනි property එක ඉවරනාට පස්සේ දෙවෙනි property එක ලියන්න ඉස්සෙල්ලා semicolon එකක් දාලා තමයි දෙවෙනි property එක ලියන්නේ. හරිද? එතකොට මේ properties දෙකම තියෙන්න ඕනේ මේ වගේ උඩුකමා ඇතුලේ. හරිද? නිකන් සාමාන්‍ය ලියන ක්‍රමේ චුට්ටක් මතක තියාගන්න වැඩිපුර නම් ඉන්නේ නැහැ. මොකද ඒක එච්චර වාසියක් නැති නිසා. ඊළඟට අපිට බහුතරව වැඩිපුරම ඉන්නේ internal සහ external style sheet. ඒතර මෙතන අපි internal style sheet එකක් ලියන විදිය බලමු. අපි internal style sheet එක. ඒ කියන්නේ අභ්‍යන්තර විලාස පත්‍රයක් ලියනකොට අපි ලියන්න ඕනේ style කියන tag එක. හරි. දැන් මේ style කියන tag එක දැම්මා. ඊට පස්සේ මේ style කියන tag එක අපි මෙතනින් ඉවර වෙන තැනින් close කරන්න ඕනේ. එතකොට මේ style කියන tag එකෙන් තමයි මෙතනින් පස්සේ තියෙන්නේ CSS කොටසක් කියලා කියන්නේ web browser එකේ. එතකොට මේක අපි හැමතිස්සෙම ලියන්න ඕනේ heading tag එක තුල. අභ්‍යන්තර විලාස පත්‍රයක් ලියනවා නම් එයා ඒක ලියන්න ඕනේ heading tag එක තුල. ඒකට heading tag එක තුල style කියලා දාලා මෙතනින් style sheet එක ඉවරනකොට close කරන්න ඕනේ. ඊට පස්සේ අපට අවශ්‍ය කරන properties ඒ කියන්නේ property එකයි value එකයි දෙන්න පුළුවන් tag වල. ඒතකොට මෙතෙන්දි මේ body කියන tag එකට තමයි property එක දීලා තියෙන background color කියන එක inline කරලා තියෙන්නේ. මෙතන h1 tag එකේ property එක color එක maroon. margin එක pixel 40ක් left margin. ඒකට ඒ වගේ inline අභ්‍යන්තර විලාස පත්‍රවලදී මේ style එක ඇතුලේ තමයි ලියන්නේ. ඒකට ඒක අපි ඒතකොට මේකේ උදාහරණ ගත්තොත් මේ h1 මේ උදාහරණයේදී h1 tag එකේ පාට අරගෙන තියෙන්නේ මෙතන. ඒතකොට මේකේ color එක maroon color එක. h3 වලට නම් මෙතන අර්ථ දක්වලා නැති නිසා සාමාන්‍ය කළු පාටෙන් පෙන්නන. මෙතන paragraph එකටත් මෙතන මොකක්වත් දාලා නැහැ style එකක්. ඒකට සාමාන්‍ය කළු පාට අකුරකින් පෙන්නන. හරි. ඒකට ඕකේ output එක තමයි ඔය තියෙන්නේ. ඊට පස්සේ external style sheet අපි ලියුවම දැන් උදාහරණයක් විදිහට මේක තමයි external style sheet එක මම ලියලා තියෙන්නේ. එතකොට මේක අපි සාමාන්‍ය නිකන් notepad එකක් open කරලා type කරන්න තියෙනවා. දැන් උදාහරණයක් විදිහට අපි heading tag එක
වෙනස් කරන්න ඕන නම් h1 වලට මේ විදියට මේක තමයි select එක. එතකොට h1 මේකේ property එක අපි හිතමු color එක කියන color එක වෙනස් කරන්න ඕන නම් color ඊට පස්සේ color එකට අගයක් දෙනවා value එකක්. ඊට පස්සේ මේක තමයි එක rule එකක්. එතකොට මේ h1 කියන select එකට එහෙම නැත්නම් element එකට මේකට කියන්නේ අපි element select එක කියලා. එතකොට මෙන්න මේකේ පාට රතු පාට කරන්න කියලා තමයි මේ external එකේදී කියන්නේ. එතකොට ඔය වගේ අපට අවශ්‍ය කරන rules ටික ලියලා CSS file එකක් හදාගෙන තියාගන්න පුළුවන්. එතකොට අපි හිතමු මේ හදලා තියෙන CSS file එක තමයි mystyle.css කියන්නේ. එතකොට මේ ෆයිල් එක අපට පුළුවන් අපේ වෙබ් අඩවියේ තියෙන ඕනෙම වෙනත් HTML ෆයිල් වලට ලින්ක් කරන්න. හරිද? එතකොට අපේ වෙබ් අඩවියේ තියෙනවා නම් වෙබ් පිටු 1000ක් විතර. එතකොට මේ වෙබ් පිටු 1000ෙම heading tag එකේ පාට රතු පාට කරගන්න පුළුවන් මෙන්න මේ එක පේලිය. හරිද? ඒක එක පේලියක් විතරක් නෙමෙයි අපි සාමාන්‍යයෙන් CSS ෆයිල් එකක් ලියනකොට අවශ්‍ය කරන ඔක්කොම rules ටික නීති ටික එක තැනක ලියාගන්න තියාගන්න. එතකොට ඒකේ තමයි අපි වෙනස්කම් කරන්නේ. ඒ කරන වෙනස්කම් හැම එකක්ම මේ අපි link කරන හැම වෙබ් පිටුවකටම ඇතුළත් කරගන්න පුළුවන්. එතකොට මේ වගේ විදිහකට තමයි external style sheet එක ක්‍රියා කරන්නේ. එතකොට මේක තමයි ගොඩක්ම සාර්ථක ක්‍රමය. අභ්‍යන්තර විලාස පත්‍රයක් ගත්තොත් ඒක බලපාන්නේ ඒ වෙබ් පිටුවට විතරයි. දැන් මම මේකේ අභ්‍යන්තර එකක් ලියලා තියෙනවානේ මෙතන. ඒකට මෙතන මේ අභ්‍යන්තර style sheet එකේ මේ h1 සහ h2 කියන tag දෙක බලංගු වෙන්නේ මේ වෙබ් පිටුවට විතරයි. ඒකට මේ වෙබ් පිටුවේ ඕනෑම තැනක h1 සහ h2 සහ h4 කියන tag වල පාට h2 වල පාට කොළ පාට h4 වල පාට නිල් පාට වෙනවා. නමුත් මේක අනිත් වෙබ් පිටුවකට ගියාම ඒක ඇතුළත් වෙන්නේ නැහැ. ඒකට ඒ ඔක්කොටම වඩා අපට හොඳම ක්‍රමය තමයි බාහිර විලාස පත්‍රයක් ලියාගෙන තිබ්බොත් ඒක හැම වෙබ් පිටුවකටම මෙතන මේ කරන වෙනස අදාළ කරගන්න පුළුවන්. ඒතර ගොඩක් ප්‍රයෝජනවත් වෙන්නේ බාහිර විලාස පත්‍ර. මේ දක්වා කරපු ටිකේ මොන හරි වට අහන්න ගැටලුවක් හරි තියෙනවා නම් අහන්න තේරුම් නැති තැනක් හරි තියෙනවා නම් මාර එච්චර කියන්නේ ඕගොල්ලන් අර මොහොන්ට මොන කරනවට වඩා අමාරුයි මෙහෙම කරනකොට හරියට තේරුණාද නැද්ද ඒක අවබෝධ කරගන්න බැරි නිසා ඔයාලට මේ දක්වා කියපු දේවල් වලින් මොන හරි තේරුම් නැති දෙයක් හරි තියෙනවා නම් අහන්නකෝ. හරිස ඔක්කොම හරි නේද? හරි. ඔව්. එතකොට දැනට මේ වෙනකොට මම CSS සම්බන්ධයෙන් මූලික හඳුන්වා දීමක් සහ ඒකේ තියෙන මූලික අපේ CSS ලියන්න පුළුවන් ආකාර 3 සහ ඒ තුනේ තියෙන ප්‍රමුඛතාවයයි ඒවෙන් මොකද්ද වඩාත්ම සුදුසු ක්‍රමවේදය කියන එක තමයි තේරුම් කළේ. අපි එතකොට මේකේ properties කොහොමද ලියන්නේ? එහෙම නැත්නම් CSS rules ලියන විදිහ චුට්ටක් බලමු. ඒකට මම කලිනුත් කිව්වා CSS rule එකක් ලියනකොට අපිට තියෙනවා select property value කියලා. හරි. එතකොට මේ තියෙන්නේ මේක ඇවිල්ලා select එකක්. මේ තියෙන property මේ තියෙන value. එතකොට ওই තුන තමයි අපි ඕනෑම CSS rule එකක් ලියනකොට ලියන්න තියෙන්නේ. හරිද? එතකොට අපි මොන element එකටද ලියන්නේ ඒක අපි මෙතනින් කියන්න ඕනේ select එක තුල. ඊට පස්සේ ඒ element එකේ එහෙම නැත්නම් ඒ select එකේ මොන property එකද වෙනස් කරන්නේ. ඒ වෙනස් කරන property එකට මොකක්ද දෙනාද? එතකොට මේක තමයි සරලවම CSS නීතියක් ලියනකොට අපි දැනගෙන ඉන්න ඕන නීති ටික කියන්නේ ව්‍යුහය. හරිද? ඔව්. එතකොට මේකේ select
එක ඉවරුණාට පස්සේ මේ විදිහට සගල වරහණක් දාලා තමයි අපි property එකයි value එකයි ලියන්නේ. ඒතර එක property එකක් සහ value එකක් නම් තියෙන්නේ මේ විදිහට ලියන්න පුළුවන්. අපිට properties කිහිපයක් තියෙනවා නම් අපි semicolon එකෙන් ඒ අදාළ properties වෙන් කරන්න ඕන. උදාහරණයක් විදිහට මෙතන ගත්තොත් text align කියන property එක center කළා, color කියන property එක red කළා. එතකොට මෙතන properties දෙකක් වෙනස් කරලා තියෙනවා. එතකොට එහෙමනම් මේ පළවෙනි property එක වෙනස් කරලා ඉවරුනාට පස්සේ semicolon එකක් දාලා තමයි ඊළඟ property එක ලියන්න ඕනේ. එතකොට මේක තනි page එකට ලිව්වටත් ගැටලුවක් නැහැ. නමුත් සාමාන්‍ය අපි properties කිහිපයක් ලියනවා නම් ඒක යටින් යටට ලියන එක තමයි සුදුසු මේ විදිහට. එතකොට මේක ඇවිල්ලා එක property එකක්, මේ තියෙන අනිත් property එක. එතකොට මේක පළවෙනි property එක ඉවරනාට පස්සේ semicolon එකක් දාලා ඉවර කරලා යට page එකට ගිහිල්ලා ඊළඟ property එක ලියන්න පුළුවන්. ඒ වගේම මේ properties වලට values දෙනකොට දැන් මෙතෙන්දී අපි සාමාන්‍ය ඉස්සෙල්ලා red green blue වගේ ලියනකොට තනි වචනෙන්නේ තිබ්බේ. දැන් මේ ඇවිල්ලා red කියන්නේ තනි වචනේ. එහෙම නැතුව සමහර properties වලට values දෙනකොට ඒ value එකට අගයන් කිහිපයක් කියන්නේ වචන කිහිපයක් නම් තියෙන්නේ අපි උඩු කමා ඇතුලේ දෙන්න ඕන. හරි. ඒතකොට නැත්තම් දන්නේ නැහැ මේ වචනේ කොතනින්ද ඉවර වෙන්නේ කියලා. දැන් red වල නම් red කියන වචනේ ඉවර වුණාට පස්සේ ඉතින් එහාට දෙයක් නැහැනේ. ඒ නිසා උඩු කමා දැමීම අවශ්‍ය නැහැ. නමුත් යම් පාටක් හරි මොන හරි දෙයක් අපි කඩලා වචන දෙකක් හරි තුනකින් හරි ලියනවා නම් ඒ වචන ටික group කරන්න මේක quotation එකක් දාලා තියෙනවා. ඒතර මෙතෙන්දි මේ font family කියන, ඒ කියන්නේ අකුරු ජාතිය. අපි අකුරු ජාතිය මොන හරි වෙනස් කරනකොට දාන property එක තමයි font family. ඒතර font family එකට ඕන අපිට Times New Roman හරි මොන හරි තනි වචනයක් කියන එකක් තියෙනවනේ ඒකට මේ වගේ උඩුකම අවශ්‍ය නැහැ. ඒ කියන්නේ ඒ වචනේ පේලි වචන දෙකකින් නම් හැදලා තියෙන value එක උඩුකමා දාලා ලියන්න ඕනේ. හරිද? හරි. ඇත්තටම මේක මට මෙහෙම කරනවට වඩා දැන් මේක කරනවා නම් දැන් මේ ටික ඔයා ප්‍රැක්ටිකල් කරලා තේරුම් ගත්තට පස්සේ තමයි හරිනම් සාමාන්‍ය අනිත් ටික කියා දෙන්න ඕනේ. නමුත් මම මේ ටික දැන් ප්‍රැක්ටිකල් එක කරන්න ගියොත් වෙලා යන නිසා මම නිකම් තේරුම් කිරීමක් කරන්න ඔයා ওই ටික තනියෙන් ඊට පස්සේ ප්‍රැක්ටිකල් කරන්න excuse me sir ඔව් කියන්නකෝ. ප්‍රැක්ටිකල් එක කරන්න මම CSS දාගෙන ඉන්න ඕනේ සර්. නෑ CSS මොකක්වත් දාන්න ඕනේ නැහැ. සාමාන්‍ය දැන් notepad එකේ අපි HTML ලිව්වේ ඒ විදිහටම කළ හැකියි. දැන් ඔයා HTML මොකක් හරි ෆයිල් එකක් තියෙනවද ඔයාගේ? දැන් ඕපන් කරගන්න. එතකොට ඔයාට අපි හිතමු දැන් අභ්‍යන්තර ස්ටයිල් ෂීට් එකක් ලියනවා කියලා. ඔයාට ලියන්න තියෙන්නේ heading tag එක ඇතුළට ගිහිල්ලා දැන් heading එක තියෙනවනේ මේ විදිහට. ඒක heading එක ඇතුළට යන්න. දැන් heading කියන සමහර title කියලා හැම ලියලා ඇති ඔයා. දැන් කලින් හදපු වෙබ් පිටුවක ඒකේ ඇතුලේ දැන් මේ ලියන්නේ මේක ඇවිල්ලා අභ්‍යන්තර ස්ටයිල්. කියන්නේ ස්ටයිල් ෂීට් වර්ග තුනක් තියෙනවනේ. එකක් තමයි පේලි තනි පේලියකට ලියන එකක්. මේක ඉන්ලයින් ස්ටයිල්. මේ මෙතන තියෙන්නේ අභ්‍යන්තර විලාස පත්‍රයක්. ඒ කියන්නේ අපේ වෙබ් පිටුව තුලම ස්ටයිල් ෂීට් එක වෙනම තැනක ලියා ගන්නවා. ඒකට ඒ විදිහ එකක් අපි කරනවා නම් ඔයා heading tag එක තුල මේ විදිහට type කරන්නකො style H2 වල පාට මොන හරි වෙන පාටක් දෙන්න. හරි මේ පාටම හරි දෙන්න. මේ විදිහට type කරන්න.
heading tag එක ඇතුලේ නේ සර්. ඔව් heading tag එක ඇතුලේ මෙන්න නෑ මේ link කියන එක දාන්න එපා. මේක අවශ්‍ය නෑ. මේක අවශ්‍ය වෙන්නේ external එකක් සම්බන්ධ කරනකොට. එතෙන්දි මම කියා දෙන්නම්. දැනට මේ වෙබ් පිටුව තුල ලියන අභ්‍යන්තර විලාස පත්‍රයක් තමයි ලියන්නේ. මේ තියෙන අභ්‍යන්තර විලාස පත්‍රයක්. මේ ටික විතරක් ටයිප් කරන්නකෝ heading tag එක තුල. හරි සර්. ඔව් ඊට පස්සේ ඔයා දැන් බොඩි එක ඇතුළට ඇවිල්ලා උඩින් හරි ඔයා ටයිප් කරලා දැන් වෙබ් පිටේ මේ වගේ ඉඩක් අරන් දැන් මෙතන ඔයා ටැග් එක දැන් H2 නේ. එතකොට H2 ටැග් එක යටතේ මොකක් හරි ඇතුළත් කරන්න. H2 කියන ටැග් එක මේ විදිහට දාලා මොන හරි සර් අර head කියන එක ඉවර වෙන තැනින් heading tag එක ඉවර වෙන තැනින් වෙනකන්නේ මට ඔයා ටයිප් කරන්න තියෙන්නේ මෙන්න මේ ටික විතරයි. හරි සර්. මේ ටික ටයිප් කරලා ඉවරනාට පස්සේ ඊට පස්සේ බොඩි එක තුලදී මේ අපි දැන් මේ ලියලා තියෙන CSS නීති. මේ H2 එකේ කල එක කියනවා green කරන්න කියලා. H4 වල කල එක blue කරන්න කියලා තියෙනවා. හරිද? ඒතකොට මේක තමයි දැන් අපි මෙතන මේ වගේ inline එකක් ලිව්වේ නැත්නම් මෙතනින් කියන එක තමයි අපි H2 වලට අදාළ වෙන්නේ. දැන් මම මෙතන H2 දාලා my first CSS web page කියලා ටයිප් කරලා මම H2 close කළොත් මෙන්න මේ කොටසේ අකුරු ටික පෙන්නන්නේ මෙතන දීලා තියෙන පාට එක. ඒතර මෙතන දීලා තියෙන කොළ පාටනේ. ඒතකොට මේක මම සේව් කරලා වෙබ් පිටුව රිෆ්‍රෙෂ් කළොත් හරි මේ තියෙනතොර මේකේ පාට කොළ පාට උනේ මෙතන H2 වලට green දුන්න නිසා. ඒතකොට ඒ වගේ ඔයා වෙබ් පිටුවේ බොඩි එක ඇතුලේ මේ වගේ H2 tag එකක් දාලා ටෙස්ට් කරලා බලන්න මෙතන මේ පාට වෙනස් වෙනවද කියලා. හරිද? කොළ පාට ආවද ඒක? හරි මොන හරි දාප් පාට. මෙතන දුන්න පාට තමයි අපි H2 tag එකක් දාන හැම තැනකදීම වෙබ් පිටුව තුලදී පෙන්නන්නේ. ඒක වෙනස් කරන්න ඕන නම් මේ විදිහට inline style එකක් දාලා කරන්න පුළුවන්. හරි. ඒතර මේ වගේ එකක් දැම්මොත් ඒකෙන් කියන එක තමයි පෙන්නන්නේ. එහෙම දැම්මේ නැත්නම් අභ්‍යන්තර විලාස පත්‍රයක් තමයි මේ තියෙන්නේ. හරි. ඒතර දැනට properties වැඩි දාන්නේ නැති නිසා color එක වගේ දේවල් විතරක් අපි කරමු. දැන් properties ටික ඊට පස්සේ ජවාට සාමාන්‍ය මේකේ අවබෝධය ආවට පස්සේ ඊළඟට කරන්න තියෙන දේ තමයි මේවට දෙන්න පුළුවන් properties මොනවද කියලා පාඩම් කරගෙන ඒ ටික මතකයේ චුට්ටක් තියාගන්න වෙනවා. හරි ඇත්තටම මතක තියාගන්න නම් ගොඩක් practical ලියමක් කරන්න ඕන. නමුත් ඒක ඉච්චර කරන්නේ නැති නිසා කටපාඩම් හරි චුට්ටක් කරගන්න. short note එකක් හරි තියාගත්තා නම් හරි. දැන් එතකොට අපි අභ්‍යන්තර විලාස පත්‍ර ලියනකොට අපට දැන් ඔය මම දැන්ට කියා දුන්නේ element select එක පාවිච්චි කරලා කොහොමද style sheet එකේ rule එකක් ලියන්නේ කියලා. හරිද? එතකොට අපට selectors වර්ග 4ක් තියෙනවා. දැන් මේ දැන් පැහැදිලි කළේ මේ ලියලා තියෙන්නේ element select එක. මේ තියෙන p කියන්නේ element tag එක.
සරලව කියනවා ටැග් එකක් පාවිච්චි කරලා CSS rule එකක් ලියන එක. මේ ඇවිල්ලා element select එක. ඒකට CSS වල selectors වර්ග තියෙනවා. දැන් මම ආය මුලටම આવොත් අපේ CSS ලියනකොට CSS වල ප්‍රධාන කොටස් තුනක් තියෙන එකක් තමයි selector property value. ඒතර selectors වර්ග තියෙනවා හතරක්. එකක් element select එක. ඒතර මේ තියෙන element select එක. HTML tag එක. ඊට පස්සේ තියෙනවා ID selector select එක විදිහට ID එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ class selector කියලා එකක් තියෙනවා. ඊට පස්සේ group selector. ඒකට ඕගොල්ලන්ගේ විෂය නිර්දේශයේදී ওই හතර තමයි ඉගෙන ගන්න තියෙන්නේ. ඒකට මේ මම දැනට තේරුම් කරලා තියෙන්නේ මේ element select එකකින් කොහොමද CSS rule එකක් ලියන්නේ. ඒකට element select එකක් ගත්තොත් හැමතිස්සෙම HTML tag එකක් තමයි select එක විදිහට දාන්නේ. ඒකට ඔය element select, class select, අනිත් එක group select සහ ID select class select මේ හැම එකේදීම select එක විතරයි වෙනස් වෙන්නේ. මේ property එකයි value එකයි හැම එකකම වෙනස් වෙන්නේ නැහැ. හරිද? එතකොට අනිත් දැන් මම ඊළඟට කියා දෙන ID select, class select කියන හැම එකේදීම property එක value එක වෙනස් වෙන්නේ නැහැ. මේ අර h1 එකට නම් දාන්න තියෙන්නේ property එකයි value එකයි අරකට element select එකට දුන්න එකම තමයි දෙන්න තියෙන්නේ. හරිද? අපි බලමු එහෙනම් දැන් කොහොමද class select එකක් හරි ID select එකක් හරි ලියන්නේ කියලා. දැන් මේ තියෙන element select එකක් ලියලා කරලා තියෙන විදිය. අපි බලමු ID select එකක් කොහොමද හදාගන්නේ කියලා. ඒතර මේ තියෙන්නේ අභ්‍යන්තර විලාස පත්‍රයක්. මෙතනදී මම ID select එකක් පාවිච්චි කරලා ලියන විදිහ තමයි උගන්වලා තියෙන්නේ, පෙන්නලා තියෙන්නේ. හරිද? එතකොට අපි සාමාන්‍යයෙන් element select එකක් නම් මෙතෙන්ට අපි දැම්මේ h1 හරි p හරි tag එකක්. නමුත් එහෙම නැතුව අපට ID select එකක් පාවිච්චි කරන්න පුළුවන්. එතකොට මේ select එක ID select එකක් කරලා කරන්නේ මේ විදිහට hash ලකුණ දැම්මොත්. හරිද? දැන් මම මෙතන මට ඕන නම් ID select එකක් දාන්න මට පුළුවන් මෙතන ලියන්න මොකද්ද hash වලින් තමයි මේ select එක ID select එකක් කියලා කියන්නේ. හරිද? මේ තියෙන element select. දැන් මම උගන්වන්නේ ID select එකක් කොහොමද use කරන්නේ කියලා. මම මෙතෙන්දී මේකේ තියෙන එකම type කරන්නම් නිකන්. මෙතන මොන හරි වචනයක් දෙන්න ඕනේ. tag එකක් නෙමෙයි අපට අවශ්‍ය වචනයක්. මම para කියලා type කරන්න ඕනේ. මේ hash එකෙන් තමයි කියන්නේ මේ තියෙන ID select එක. ඊට පස්සේ properties values අරකේ වගේම අපට අවශ්‍යව දෙන්න පුළුවන්. එක පේලියකට තිබ්බත් ගැටලුවක් නැහැ. ඒකට මේකේ තියෙන්නේ මෙතන මේ කියලා තියෙන text align එක center. එහෙමනම් මේකෙන් කියන්නේ text align එක center කරන්න කියලා. මේ para කියන ID එක යටතේ. අපි මේක විතරක් දාලා බලමු. දැන් එතකොට මේක තමයි ID select එක. එතකොට අපි මේක කොහොමද වෙබ් පිටුවක් තුළ භාවිතා කරන්න කියලා බලමු. අපි දැන් අපි හිතමු අපිට මේක ඕනම tag එකකට පාවිච්චි කරන්න පුළුවන්. දැන් මේක තමයි ID එක. මේක අපිට paragraph එකකට පාවිච්චි කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් මෙතෙන්දී නම් මේ paragraph එකකයි පාවිච්චි කරලා තියෙන්නේ. මේ වගේ ඕනම tag එකකට උනත් පාවිච්චි කරන්න පුළුවන්. මම h1 වලට දාන්නම්කෝ මේක. එතකොට මේකේ මොකක්ද කරලා තියෙන්නේ? text align එක center කරලා තියෙන්නේ. හරිද? දැන් අපේ මේ වෙබ් පිටුවේ h1 tag වලින් තියෙනවා center වෙලා නැහැනේ. මේ ඇවිල්ලා left align වෙලා තියෙන්නේ. මේකෙදි paragraph එක මම
sorry මේ para id එක මේ තමයි id select එක. එතකොට මේක තියෙන hash ලකුණ දාලා මොන හරි නමක් ලියුවා. මම දුන්න නම තමයි para. හරිද? ඊට පස්සේ මෙතනින් වෙනස් කරලා තියෙනවා align එක center කරලා. එතකොට මේ id select එකක් මම දැන් වෙබ් පිටුව තුල භාවිතා කරන විදිය පෙන්නනවා. එතකොට මෙතෙන්දී අපි h1 වලට පාවිච්චි කරනවා නම් h1 කියන tag එක දැම්මා. ඊට පස්සේ කියන්න ඕනේ id කියලා. හරිද? ඊට පස්සේ id එක මොකද්ද? para. මම දීලා තියෙන්නේ id එකක් දාලා තියෙන්නේ එකයිනේ. මේ para කියන id එක විතරයි තියෙන්නේ. එහෙනම් මට para කියන id එක භාවිතා කරන්න කියලා කියන්න පුළුවන්. හරිද? ඊට පස්සේ මම මේක ක්ලෝස් කරලා දැන් මම ටයිප් කරනවා මොන හරි දෙයක්. is id selector. ඊට පස්සේ මම දැන් මෙතනින් ක්ලෝස් කරනවා h1 කියන එක. එතකොට මේකෙදි මේ පැරාවල තියෙන ලක්ෂණ තමයි h1 වලට ඇතුළත් වෙන්නේ. හරිද? එතකොට මෙතන දීලා තියෙන පැරාවල ටෙක්ස්ට් ලයින් එක සෙන්ටර් කරලා විතරයි තියෙන්නේ. එහෙමනම් මේකේ this is id select කියන වචනේ සෙන්ටර් වෙලා තියෙන්න ඕන. අපි බලමු මේක වෙයිද කියලා. මෙතන ආයෙ refresh කරන්නම්. දැන් මේ this is id select කියන එක sent වුණා. ඒකට බලපෑවේ මොකද්ද මේ id select එක. එතකොට id එකක් විදිහට මේක ලියාගත්තා. එතකොට මේකේ වාසිය තමයි මට ඕනම tag එකකට මේක ඇතුළත් කරගන්න පුළුවන්. දැන් මට මේක දාන්න ඕන නම් h2 වලට මොකද කරන්නේ? h2 වලට ගිහිල්ලා id කියන එක දැම්ම ඒකේ id එක para කළා. එතකොට h2 තියෙන හැම tag එකක්ම center align වෙනවා. එතකොට element select එකටත් වඩා මේක වාසි වෙනවා. කියන ඕනම element එකකට ඇතුළත් කරගන්න පුළුවන්. එතකොට එකම දෙයයි තියෙන්නේ මෙතෙන්ට hash ලකුණ දාලා මොන හරි id එකට නමක් දෙන්න. එතකොට id එකේ නම තමයි මේක para. එතකොට ඒ id එක පාවිච්චි කරලා ඕනෑම HTML එලිමන්ට් එකක් තුළ ඒක මට කෝල් කරන්න පුළුවන්. එතකොට මෙතනින් දුන්න දේ තමයි එයා දේට අනුව තමයි ඒ කොටස ක්‍රියාත්මක වෙන්නේ. හරිද? එතකොට මේකේ තියෙන වාසිය තමයි එක එලිමන්ට් එකකට විතරක් නෙමෙයි එලිමන්ට් ඕනම එකකට මේක id select එකක් පාවිච්චි කරගන්න පුළුවන්. දැන් මේ විදිහට ලිව්වොත් මේ ඇවිල්ලා element select එකක් විදිහට ලියලා තියෙන්නේ. එතකොට ඒ element එකට විතරයි ඒක අදාළ වෙන්නේ. මට h3 වලටත් සෙන්ටර් කරන්න ඕන නම් ඒක කරන්න බෑ. එතකොට මේ විදිහට ලියලා තිබ්බොත් මෙතනදී හැම id එකක්ම para කරන හැම එකකදම element ඒකේ text එක සෙන්ටර් වෙලා තියෙන්නේ. එතකොට ওই විදිහටම තමයි අපි class select එකක් ලියන්නේ. class select එකේ තියෙන වෙනස තමයි අපි hash වෙනුවට දාන්නේ dot. මම ඕන මෙතන dot paraම නැතුව අපි දාමු para දාන්නත් පුළුවන්. අපි ඒක කරලා කරමු dot para. එතකොට මේකෙන් තමයි මෙතනින් පස්සේ මේකෙන් කියන්නේ දැන් තියෙන්නේ class select එකක් කියලා. එතකොට id select එකකදී තියෙන්නේ hash එකයි නමයි. class select එකකදී අපි dot එක දාන්න. හරිද? dot එක දාලා මොන හරි නමක් කියන. මේක එකම නම වැඩිම හොඳ නෑ. මම වෙන නමක් දාන්න කෝකටත් para 2 කියලා දාමුකෝ. එතකොට මම para 2 වලට මේක නෝනාල් දෙන්නේ.
මේකට අපිට ටිකක් වෙනස් කිහිපයක් කරමුකෝ බලන්න. මේකට අපට ටෙක්ස්ට් ලයින් ඉස්සෙල්ලා එක වගේ ටෙක්ස්ට් ලයින් එක මේක අපි කරමු right text line right color එක දාමු හරි පාටක් දෙමු වෙන එක මේ අකුරුම 6ක් දෙනවා. එතකොට මේ ඇවිල්ලා hexadecimal අකුරු 6ක්. එතකොට මේ පාට. තව අපට අකුරු වර්ගය ඕන නම් වෙනස් කරන්න ඕන නම් font family. හරිද මේවා මම පස්සේ කියන්න දෙන්නම් මේ properties මම දැන් කරන විදිහ වල තමයි තුත්තා කියන්න දෙන්නේ. එතකොට මේවා ඔයා මතකේ තියාගන්න වෙනවා අන්තිමට දීලා තියෙනවා. එතකොට මේ තමයි property එක. property එකයි ඊට පස්සේ value එක දානකොට semicolon එක දාලා තමයි value එක දෙන්න ඕනේ. එතකොට මේ කොටස් දෙකයි තියෙන්නේ. මේක ඇවිල්ලා select එක, මේ ඇවිල්ලා class select එක, ඊට පස්සේ property value. එකම දේ තමයි properties values ටික මතක තියාගන්න එක. තාමත් හැබැයි විභාග වලට නම් බොහෝ වෙලාවට ආවේ property values දීලා තියෙනවා. ඕගොල්ලන්ට ඒක දිහා බලන් හදන්නයි තිබ්බේ. හැබැයි ගිය සැරේ කියනම් එකක් කියලා තිබ්බා id select එකක් පාවිච්චි කරලා ලියන්න කියලා. font එතකොට එතෙන්දි font එක වෙනස් කරන්නයි තිබ්බේ. font family කියන එක මතක තියාගත්තා නම් හරි. දැන් බොහෝ වෙලාවට ඉස්සරහට ඒකේ ගිය සැරේ එකකට ආපු නැති නිසා සමහරට ඕගොල්ලන්ට මතකෙන් ලියන්නත් එයි. එතකොට මූලික වශයෙන් පාට වෙනස් කරනවා නම් color. අකුරු වර්ගය වෙනස් කරනවා නම් font family. හරිද? මේ මූලික අවශ්‍ය ටික මේකේ දීලා තියෙනවා. ඒ ටික චුට්ටක් පාඩම් කරගන්න විතරයි තියෙන්නේ. එතනින් එහාට ලොකු දෙයක් නෑ මේක. font family එක මොකක්ද කියලා අපි හිතමු. ඒතර font වර්ගය මොකක්ද කියයි විභාගෙ. property එක තමයි දැනගෙන ඉන්න ඕන. font වර්ගය වෙනස් කරන්න නම් font family. font වල පාට වෙනස් කරන්න නම් color. ඒතර පාට කිව්වොත් පාට කියයි අකුරු જાතිය මොකක්ද කියලා කියයි. ඒතකොට ඕගොල්ලෝ දැනගෙන ඉන්නකොට මෙන්න මේ කොටසට මොකක්ද කියන්නේ property එක. value එක දෙයි. property එක ඕගොල්ලෝ මතක තියාගන්න. හරිද? කලින් ඒවැදී නම් property value දෙකම දුන්නා. ලියන style එක විතරයි පුරුදු වෙලා ඉන්න තිබ්බේ. ඒතර මේකට මම දාන්නම් Arial කියලා. ඒතර මෙතනදී මේ para2 කියන්නේ class id class එකක් පාවිච්චි කරලා තියෙන්නේ. ඒතර class එකක්දී අපි id නෙමෙයි දාන්නේ class කියලා දාන්නේ. ඒතර මම මේකේ බලමු මේක අපි call කරන්නේ කොහොමද කියලා. ඒතර මට මේක h1 වලටම උනත් call කරන්න පුළුවන්. මෙතනදී call කරනකොට h1 දාලා id නෙමෙයි දාන්නේ class. මේක ඇවිල්ලා class select එකක් දැන්. එහෙමනම් ඒක ඇවිල්ලා para 2 නේ දැම්මේ නේ. මේ විදිහට තමයි class select එකක් call කරන්නේ. class කියලා දාන්නේ. ඒකට අපි ඒකට අපි දාමු මේක this is class selector. එතකොට මේකේ අකුරු මොනවාද වෙන්නේ? align එක right පාට මෙතනින් කියලා තියෙන එක අකුරු જાතිය area. left එකට අකුරු වර්ගයට ලියවිලා. alright gh
මෙතන semicolon එකක් හරි දැන් මේ අකුරු ටික right align වෙලා තියෙනවා හරි එතකොට මේ තමයි class select එක එකක් නම් අපි ඒක HTML tag එකකදී call කරන්නේ class කියලා දාලා ඒකේ නම. එතකොට ඒකේ දීලා තියෙන properties තමයි එතනින් පස්සේ ඒ කොටසට ඇතුළත් වෙන්නේ. හරිද? එතකොට මෙතන තියෙනවා දැන් මේ අභ්‍යන්තර විලාස පත්‍රය තමයි මේ පටන් අරන් තියෙන්නේ මේ තියෙන්නේ element select එකක් විදියට style rules ටික ලියන එක විදිය. element එකයි property එකයි value එකයි. එතකොට මෙතෙන්දි තෝරන තරම් property values දෙන්න පුළුවන් මේ වගේ. මම මේ උදාහරණෙට එකයි දාලා තියෙන්නේ. මේ වගේ යටට ඕන ලියාගෙන යන්න පුළුවන්. මේ තියෙන element select එක. මේ තියෙන්නේ id select එකකින් තියෙන එක. එතකොට id select එකකටත් ඕන තරම් properties values ලියන්න පුළුවන්. මේ තියෙන්නේ class select එක. ඊට පස්සේ අපිට තව තියෙනවා group select කියලා එකක්. එතකොට අපිට මොන හරි අවශ්‍ය නම් අපි හිතමු paragraph එක, heading එක, table ඒ ඔක්කොටම එකම style එකක් නම් තියෙන්න ඕනේ. ඒ වගේ තැනකදී අපිට පුළුවන් group select එකක් පාවිච්චි කරන්න. අපි හිතමු h1 tag එකට paragraph එකට සාමනාත් තියෙන්නේ. ඔය දෙකට විතරක් දාමු. එතකොට දැන් අපි තව එකක් දාමු h2 ඊට පස්සේ paragraph. එතකොට මේ tag තුනටම පොදුවේ තියෙන මොන හරි ලක්ෂණ තියෙනවා. මේ tag තුනේම අපි හිතමු පාට රතු පාට. font size එක pixel 12. alignment එක center. එහෙම වෙලා මේ තුනටම පොදුවේ මොන හරි ලක්ෂණ තියෙනවා නම් අපිට ඒක පුළුවන් group select එකක් විදියට ලියන්න. එතකොට මේක ඇවිල්ලා group select එකක් විදියට තමයි දැන් ලියන්න යන්නේ. එතකොට මෙතෙන්දි property එකයි values ටිකයි අරක ඒවම තමයි. එතකොට මොකද්ද කරලා තියෙන්නේ? h1 tag එකකට පස්සේ කමා එකක් දාලා ඊළඟ tag එක ලියනවා. එතකොට මෙතන element කිහිපයක් තමයි තියෙන්නේ. එතකොට මේ element ඔක්කොම ටික group කරලා තියෙන්නේ. එතකොට ඒ නිසා තමයි මේකට අපි කියන්නේ group select එක කියලා. එතකොට මේකෙදි මේ ටික මම ඕන copy කරලා ගන්නම්. එතකොට මේ ටිකම මේ tag වලට ඇතුළත් කරන්න පුළුවන්. එතකොට අපේ මේ වෙබ් පිටුවේ තියෙන හැම h1 tag එකක්ම දැන් alignment එක right වෙනවා. color එක මේ මෙතන තියෙන පාට. font family එක Arial. දැන් මම උඩ තැන් වලදී ලියලා තියෙනවනේ h1 මෙහි ලියලා නැහැ නේ. දැන් බැරි වෙලා හරි මම මේ උඩ තැන් වලදීත් මේ h1 ඒවා ලියලා තිබ්බොත් ඒවව නෙමෙයි අන්තිමටම මේ තියෙන එක තමයි අදාළ වෙන්නේ. හරිද? එතකොට දැන් මෙතනින් පස්සේ මේ h1 හැම එකක්ම මේ පාටෙන් මේ align එක right වෙලා තමයි තියෙන්නේ. අපි මේක save කරලා run කරලා බැලුවොත්
මේ හරිනම් මේ උඩ වචනේත් යන්න ඕන සයිට් එකට. හරි මේක නම් එච්චරම වැඩ කළේ නෑ මම ආයෙසරයක් බලන්න. හැබැයි ලියන්න නම් මෙන්න මේ විදිහට තමයි ගෲප් කරන්නේ. අපි එලිමන්ට් එක දානවා. ඒකේ ඊට පස්සේ ගෲප් කරනවා කමක් දදා ලියනවා. එතකොට H2A P හැම එකක්ම ටෙක්ස්ට් එක රයිට් වෙනවා. කලර් එක මෙතන දීලා තියෙන පාට ෆොන්ට් ෆැමිලි එක ඒරියල් වෙන පාට. වැඩ කරන්න. මෙතන මේ ගැටලු වෙලා තියෙන මෙතන සංගල වරහන මියා වෙලා. හරිනේ. දැන් එතකොට H1 තියෙන හැම එකක්ම මෙතන තියෙන දුන්න properties වලට අනුව තමයි වෙනස් වෙලා තියෙන්නේ. එතකොට ওই ටික තමයි මූලික වශයෙන් තියෙන කොටස් ටික. එතකොට style sheet එකක් ලියනකොට අපි මේ වෙනකොට කතා කළා style sheet ආකාර තුනක් තියෙනවා. එකක් තමයි inline style, අනිත් එක internal style, අනිත් එක external style. එතකොට එතෙන්දී වඩාත්ම සුදුසුම එක තමයි external style sheet එක. එතකොට external style sheet එකක් අපි ඇතුළත් කරනකොට මෙන්න මේ command එක දාලා තමයි අපි ඇතුළත් කරන්නේ. එතකොට මේ හදලා තියෙන document එකෙත් මම link එකක් දාලා තියෙනවා මේ link ඊට පස්සේ මෙන්න මේ තියෙන ටික වෙනස් කරන්න බෑ. ඒ විදිහටම දැම්මා ඊට පස්සේ reference එක මොනකටද link කරන්න කියලා කියන්නේ. හරි. ඒ වෙබ් පිටුව හදන තැනම නම් style sheet එක තියෙන්නේ. ඒක නමින් call කරන්න පුළුවන්. වෙන තැනක නම් තියෙන්නේ path එක සමග ඒකේ නම දෙන්න. ඊට පස්සේ එතකොට මේක ඇවිල්ලා inline මේ link එක දීලා කරනකොට ඒක external වලදී අපි වෙනම style sheet එකක් ලියනවා නම් මේ විදිහ එකක තමයි ඒක ලියන්න ඕනේ. හරි. දැන් මම මේ ලියපු මේ code හැම එකක්ම මේ ටික ඔක්කොම ටික external ලියලා තියාගන්නත් පුළුවන්. ඒකට ඒකේ තියෙන වාසිය තමයි අනිත් වෙබ් පිටු වලටත් ඒක call කරන්න පුළුවන්. මේක තමයි external මම එක උදාහරණයකට කළේ. මේ තියෙන ලියපු external style sheet එක. මේක සාමාන්‍ය notepad එකක නිකන් ලියන්න තියෙන්නේ. ඒකට මේක ලියලා ඔයා save කරනකොට එතනින් save කරලා තියෙන නිසා save as යන්න. ඊපස්සේ මෙතන මොන හරි ඒකට නමක් දෙනවා. නමක් දීලා .css කියලා save කරන්න ඕන. හරි. ඊට පස්සේ මෙතන type එකත් HTML වලදී වගේ all files දාලා save කරන්න. එහෙම save කළාට පස්සේ මේ වගේ file එකක් වෙනම හදලා. ඒතර මෙතෙන්දි style කියලා ලියන්න ඕනේ නැහැ.
දැන් අපි ඉන්ටර්නල් එකේදී නම් මෙතන ස්ටයිල් කියලානේ දාන්නේ heading tag එකේ. හරිද? එහෙම ලියන්න ඕන. එහෙම ලියන්න ඕනේ මේකේ නිකම්ම අදාළ කෝඩ් ටික ලියන්න තියෙනවා. මේ විදිහට කෝඩ් ටික ලියලා ඒක ලින්ක් කරන්න ඕන. මේ ලින්ක් කරපුවම මේ දුන්න කමාන්ඩ් ටික මේ ෆයිල් එකට ඇතුළත් වෙනවා. ඒතකොට ඉන්ටර්නල් එකදී සේව් කරන්නේ ඒ විදිහටම නේද? නෑ ඉන්ටර්නල් එකකදී HTML විදිහටමයි සේව් කරන්නේ. .html. .html. ඔව් මේ වෙබ් පිටුව තුලදීමනේ කරන්නේ. එතකොට ඒක HTML ડોකියුමන්ට් එකක් විදිහටයි කරන්නේ. දැන් ඔයා එක්ස්ටර්නල් දැන් මේක නම් ඔයා හදලා තියෙන වෙබ් පිටුව. එතකොට මේ වෙබ් පිටුව මේ විදිහට ලින්ක් එක දාලා .html කියලා සේව් කරනවා. ඊට පස්සේ අපි හදපු CSS එක නම් මේක තමයි සේව් කරනකොට .css කියලා සේව් කරන්න. මේක .css ෆයිල් එක මේක ඇවිල්ලා HTML ෆයිල් එක. ඔයා මේ එක්ස්ටර්නල් එක මේ ලියන මේ කමාන්ඩ් එක මතක තියාගන්න හරියට. එහෙම මොන හරි අඩුපාඩුවක් වුණොත් ලින්ක් වෙන්නේ නැහැ. ඔයා ඉස්සෙල්ලා ලින්ක් වුණේ නැති වුණාට ගැටලුවක් නැහැ. මොකද අභ්‍යන්තරයෙන් ඔයාට ඔක්කොම ටික කරලා ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. දැන් මේකම තමයි එක්ස්ටර්නල් එකේ ලියන්නේ. ඒ කෝඩ් වල කිසි වෙනසක් නැහැ. තියෙන එකම වාසිය තමයි බ්‍රවුසර් එක මොකද්ද ඕපන් කරන්නේ? ගොඩක් හොඳයි. ඔයා Chrome වගේ එකකින් ඕපන් කරන Explorer වල සමහර කෝඩ් සමහරට දැන් නැති අලුත් මැෂින් يعني Windows ඔයාගේ හැබැයි තිබ්බේ 7 එකනේ. 7 නේ මොකද්ද? 8. ඔය ඉතින් ඒ ගැටලුවක් නෑ. Explorer උනත් වැඩ කරයි. අර පරණ browsers වලදී සමහර ඒවා support කරන්නේ නෑ. Chrome උනත් පරණම වගේ වුණොත් කියන්නේ දැන් කොහොමද 2007ට වගේ පස්සේ තියෙනවනේ තියෙන්නේ. ඒ නිසා නම් අවුලක් වෙන එකක් නැහැ. මොන හරි ගැටලුවක් තිබ්බොත් අහන්නකො. Chrome වලින් වගේ කරනකොට මේ විදිහට පෙන්වුවේ නැත්තම් සමහර කියන්නේ පරණ browsers වලදී CSS වැඩ කරන්නේ නැත්නම් තියෙනවා. ඔයා ප්‍රැක්ටිස් කරන්න ඉස්සෙල්ලා මේ එක්ස්ටර්නල් එකටම එක පාට යන්න එපා. මේ ඉන්ටර්නල් මේ විදිහට ස්ටයිල් කියලා ටැග් එක දාලා ඒ තියෙන හැම එකක්ම ටයිප් කර බලන්න. එතකොට ඔයාට ඉතින්දී අවශ්‍ය කරන ප්‍රොපර්ටිස් මේ ප්‍රසන්ටේෂන් එකේ අන්තිමට දාලා තියෙනවා. එක එක ප්‍රොපර්ටිස් ඒවා වෙනස් කරලා ඕක දානවා නේද මට? ඔව් මම දැන් දාන්න මේ අකුරු වල වෙනස්කම් ඉන්ටර්නල් කෝඩ් ටිකත් ආව මේ කරලා තියෙන ටික එවන්නකෝ අතම. ඒතර මේක ඇවිල්ලා අපේ ෆොන්ට් ටෙක්ස්ට් වලට දෙන්න පුළුවන් ප්‍රොපර්ටිස් color letter spacing කියන්නේ අකුරු අතර පරතරය text align text decoration කියන්නේ යටින් ඉරක් අඳින්නද එහෙමත් නැත්නම් අකුරු කපලා තියෙන වගේ ඒවා තියෙන්නේ. කියන්නේ ස්ට්‍රයික් අකුරු කියන්නේ අකුරු හරහා ඉරක් ඇදලා තියෙනවද ඒ වගේ දේවල්. ඒව නම් එච්චරම වැදගත් වෙන්නේ නැහැ. මේ color එක letter spacing text align indent එක කියන්නේ ඒ කියන්නේ කොච්චරක් ඉඩ තියලා ඊළඟ කොටසට යන්න ඕනද කියන එක. මේවා ගොඩක් තිබ්බට මේ සාමාන්‍ය ඔක්කොම මතක තියාගන්න අවශ්‍ය නැහැ. වැඩිපුර මේනේ color letter spacing නම් තාම නැහැ ඇවිල්ලා text align එන්න පුළුවන්. ඊට අමතරව ඔය මම උදාහරණ කොහොමද යොදාගන්නේ කියන කොටස් තමයි මෙතන පෙන්නලා තියෙන අර ටික. ඊට අමතරව අර ඇවිල්ලා text properties වර්ග අපිට වර්ග කරන්න පුළුවන් එකක් තමයි text properties කියලා. මේ තියෙන්නේ text CSS වල text properties අකුරු හැඩ ගැන්වීමේ විදි. ඊට අමතරව තියෙනවා font properties කියලා. ඒකට font වර්ගය කියන්නේ අකුරු ජාතිය, font size එක, style එක. ඊට පස්සේ font variant. එතකොට මේ ඇවිල්ලා මේ දෙකම තමයි property එක. font variant. එතකොට ඒකට දෙන්න පුළුවන් අගය තමයි මේ small කියලා තියෙන්නේ. small හරි big හරි ඒ වගේ ඕන එකක් දෙන්න පුළුවන්. ඊට අමතරව font weight කියනවා. ඒ කියන්නේ bold කරන්න වගේ එකකදී අපට font weight
ෆොන්ට් ෆැමිලි කියන්නේ වර්ගය. ඒතර උදාහරණයක් තමයි මෙතන ෆොන්ට් ෆැමිලි කියලා දාලා මෙතන ටයිම්ස් නිව් රෝමන් හරි ඒරියල් හරි මෙතන දීලා තියෙන්නේ සෙන්ස් සෆාරි කියලා. එතකොට මොනවාරි ෆොන්ට් වර්ගය. එතකොට ප්‍රොපර්ටිස් නම් ඔයගොල්ලෝ මතක තියාගන්න වෙනවා. වැලියුස් දෙයි බොහෝ වෙලාවට ප්‍රශ්න පත්‍රයට. අපිට මේ තියෙන ෆොන්ට් සයිස් එක පික්සල් 15ක් කරපු එක. එතකොට මෙතෙන්ටි ඕන නම් ස්මෝල් ලාර්ජ් කියලා වුණත් පාවිච්චි කරන්න පුළුවන්. ස්ටයිල් එකට ඉටැලික් බෝල්ඩ් වගේ දේවලුත් පාවිච්චි කරන්න පුළුවන්. මේ ඔය ටික තමයි. ඊට අමතරව අතුරු ටික නම් මෙතන ඇතුළත් කියලා නෑ. මම එවන්නම් තව තියෙනවා ප්‍රොපර්ටිස් වගේ. ඔයා මේ ටික දැනට මං එවන්නම්. ඒ ටික චුට්ටක් පුරුදු වෙන්න මේක නෝට් එකක් කියවන්න. හරි සර්. හරි එහෙමනම් මං අනිත් කියන්නේ බොහෝ වෙලාවට ලබන සතියේ නම් ක්ලාස් කරන්න පුළුවන්. ඒ මොන හරි ගැටලුවක් තියෙනවනම් ඔවා තියෙනවේ අහන්න. ඒකට පුළුවන් වුණොත් මං ආයි මොන හරි ඒ ගැටලුව වල චුට්ටක් විනාඩි 10ක් 15ක් කරන් කියා දෙන්නම්. අනිත් දවසේ බලමුකෝ අපි PHP කොටසත් මං පටන් ගන්න බලන්න. ඔයා මේ ටික පුරුදු වෙලා ඉන්නකො මේවා මොන හරි ගැටලු හරි එහෙම තියෙනවනම් ඒව ටික ලකුණු කරගෙන ඊට අමතරව පාස් පේපර්ස් වලත් තියෙනවනේ HTML CSS කොටස් ඒ වලට චුට්ටක් උත්සාහයක් දරන්න උත්තර ලියන්න. එතකොට ඒවේ ගැටලු තැන් උනොත් ඔයාලට තේරෙන්නේ නැත්නම් අහන්න. ඊළඟ දවසේ මම කෙනෙකුගෙන් පන්තිය කරනකොට PHP කොටසක් කරන්න බලන්න. ඒක හැබැයි එතෙන්දි ගැටලුව තියෙන්නේ මේ ඒකට නම් අවශ්‍ය වෙනවා වෑම් කියන එක. මේකට වෑම් දාලා නැතුව නිකන් කරන්න පුළුවන් මේ ටික. අර PHP වලදී වෙබ් සර්වර් එකක් තියෙන්න ඕනේ. ඔයාට තාම බැරුවුණ කියන්නේ දැන් නම් කොහොමද බෑනේ යන්න කියන්නේ කඩත් වහලානේ. කමන්නේ මේ මගේ එකකින් හරි කරලා මම පෙන්නන්නම්. එහෙමනම් ඔයා ওই ටික කරලා ලෑස්ති වෙලා ඉන්නකෝ. ඒවා ගැටලුත් මොන හරි තියෙනවා නම් අහන්න. මැසේජ් එකක් හරි දාන්නකෝ. හරි එහෙමනම් පන්තිය නවත්තන්නම්. මේක පන්තියක් නෙමෙයි සාමාන්‍ය නිකාර මොකද්ද කරන්න ඕන දේ කියා දුන්නා එක තමයි කළේ. ඔය ටික කරලා ලෑස්ති වෙලා ඉන්නකෝ. අනිත් දවසේ පන්තිය කරමු අපි. හරි සර්. ආයුබෝවන් සර්. හරි.